සම්පන්න පින්වත්නි, අද අප කල්පනා කළා මේ පින්වත් අයට මහා පුණ්‍යම සූත්‍රයේ ආශ්‍රයෙන් කරන ලද දේශනා මාලාවේ ඊළඟ දේශනාව ඉදිරිපත් කිරීමට මාසික පමණ කාලයක් අපට ඒ දේශනා මාලාව දිගටම පවත්වන්නට නොහැකි වුණා. වෙනත් දේශනා පැවැත්වීමට සිදු වූ නිසා මෙම කරුණ නිසා මේ දක්වා කියපු කාරණා පිළිබඳව මේ ඇයට සමහරට අමතක වී ඇති. එලෙසින්ම මේ අලුතෙන්ම පැමිණි අය ඒවා ගැන කිසිවක් දන්නේ නැහැ. එම නිසාම මේ දක්වා කියපු කරුණ වල විනාඩි 4-5ක් ගමන සුළු කාලයක් තුළදී ඒ කියපු කරුණ වල ඉතාම කෙටි සාරාංශයක් අප පළමුවෙන් ප්‍රකාශ කරනවා. මහා පුණ්‍යම සූත්‍රයේ දැක්වෙන්නේ ප්‍රශ්න 10ක් සහ පිළිතුරු 10ක්. පංචස්කන්ධයේ අල්ලලා නඟන ලද ප්‍රශ්න 10ක්. එහිදී අපි පංචස්කන්ධය කියන එක විස්තර කළා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. එයම ධාතු වශයෙන් බලන ආකාරයත්, ආයතන වශයෙන් මේම බෙදී යන ආකාරයත්, ඒ ධර්ම පහම නාම රූප වශයෙන් වෙන්වන ආකාරයත් ආදී විස්තරත් වෙනම දේශනාවකින් ඉදිරිපත් කළා. පංචස්කන්ධයට ස්කන්ධ කියන වචනේ පැනවෙන්නේ කුමන හේතුවක් නිසාද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළේ ඒ රූප, වේදනා ආදී ස්කන්ධ පංචකය 11 ආකාරයකට විස්තර කරමි. අතීත රූප, දැන් රූපස්කන්ධයේ උදාහරණයකට කතා කළොත් අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, සමාධියේ අධ්‍යාත්මික රූප, ඒ වගේම සමාධියෙන් පරිබාහිර රූප, බහැර රූප, පරිබාහිර රූප, ඊළඟට හීන වූ රූප, ප්‍රණීත වූ රූප, ඕලාරික වූ රූප, සුඛම වූ රූප, දුර ඇති රූප, ළඟ ඇති රූප, මේ සියල්ලම රූපස්කන්ධයේ වශයෙන් උන්වහන්සේ විස්තර කළා. මේ 11 ආකාරයට තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කරුණු පහත් විස්තර කළේ. ඒවා ස්කන්ධ කියලා ප්‍රකාශ කරන්නේ කුමන කරුණක් නිසාද කියන එක අල්ලා අප දේශනා කීපයක්ම ඉදිරිපත් කළා. ඊට පස්ව මේ රූපස්කන්ධයේ පැනවීමේ හේතුව ඇතුළු පංචස්කන්ධයේ පැනවීමේ හේතුව විස්තර කොට දක්වන ලද දේශනා පාඨයේ අලලා දේශනා 2-3ක්ම අප ඉදිරිපත් කළා. රූපස්කන්ධයේ පැනවීමේ හේතු වශයෙන් උන්වහන්සේ දැක්වේ චත්තාරෝ මහා භූත, සතර මහා භූත ධර්මයන්. වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ තුන පැනවීමේ හේතු වශයෙන් උන්වහන්සේ විසින් පෙන්වන කොට වදාළා තිබෙන සූත්‍ර පාඨයට අනුව ස්පර්ශය එවත් පස්සය අපි ඒවා විස්තර කිරීමේදී ප්‍රකාශ කළ සංඥා සහ සංඛාර කියන ස්කන්ධ දෙක ස්පර්ශය තුළින් ඇති වෙනවා කියලා එලෙසින් ප්‍රකාශ කොට වදාළාට ඊට වඩා ගැඹුරින් ප්‍රකාශ කරනවා නම් ඒක අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වන නිසා ඒ ස්කන්ධ දෙක පැනවෙන බව විස්තර කළා. ඒ විස්තරය වෙනස් සූත්‍රවල දැක්වෙන ශ්‍රීමුක පාඨවලට අනුකූලව ඔප්පු කරලා සැපෙන්නවා. විඥානස්කන්ධයේ පැනවීමේ හේතුව නාම රූප වශයෙන් උන්වහන්සේ පෙන්වුම් කළේ. ඊළඟ දේශනාවලදී අපි ප්‍රකාශ කළේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අරලා විස්තරයක්. පංචස්කන්ධයේ කෙරෙහි යම්කිසි ඡන්දයක් රාගයක් ඇති විට අන්නේ ඡන්ද රාගය නිසාම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වට පත්වන ආකාරයයි එහිදී අපි විස්තර කළේ. උපාදාන කියන එක ඡන්ද රාගයේ වශයෙන් උන්වහන්සේ දෙන්නම් කරලා තිබුණේ ඒ ආකාරයෙන්මයි අපත් ඒ කරුණ ඉදිරිපත් කළේ. ඊට පස්සේ මේ පංචස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ සහ නිස්සරණය ගැන විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ ස්කන්ධ පංචකයටම එකම ආකාරයේ පිළිතුරක් වදාරා තිබෙනවා. ඒ කියන්නේ මේ රූපස්කන්ධයේ උදාහරණයට ගත්තොත් රූපස්කන්ධයේ ආස්වාදයේ වශයෙන් දක්වන්නේ ඒ තුලින් ලැබෙන සතුට, සොම්නස. රූපස්කන්ධයේ ආදීනවේ වශයෙන් දක්වන්නේ ඒක අනිත්‍ය බව, දුක් බව සහ
විපරිණාමයට පත්වන ස්වરૂපේ. එහි නිස්සරණයේ වශයෙන් උන්වහන්සේ පෙන්වුම් කරලා තිබුණේ රූපයේ කෙරෙහි යම් චන්දරාගයක් ඇතනම් මේ නැති වී යාම ඒ ප්‍රදීන වීම රූපස්කන්ධයේ නිස්සරණයේ වශයෙන්. වේදනාස්කන්ධයේ ආස්වාදාදීන නිස්සරණත් ඒ ආකාරයෙන්ම ඒ කරුණ වලට අනුකූලව පෙන්වන්න කළා. අද අප කියන්නට අදහස් කරන්නේ සංඥාස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ සහ නිස්සරණය අල්ලා උන්වහන්සේ ප්‍රකාශ කළ විස්තරයට අනුව තරමක් සරල දේශනාවක්. මේ ඇයිට ගැඹුරු දේශනා නොතේරෙන නිසා සරල දේශනා පවත්වන්නට ඉල්ලීමක් කළා. එම නිසා බොහෝ දුරට මේ දේශනා සරල කරලා අපි ඉදිරිපත් කරනවා. කාටත් එතකොට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා. මේ අය දන්නා සංඥා ස්කන්ධය කියන්නේ යම් යම් දේවල් හඳුනා ගැනීම. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ කරුණු ඒ ආරම්භණය හඳුනා ගැනීමයි සංඥාව තුළින් සිදුවන්නේ. කෝණකෝ බන්තේ සංඥාය අස්සාදෝ කෝ ආදීනෝ කින්නිස්සරණං කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසුවා. සංඥා ස්කන්ධයේ ආස්වාදයේ කුමක්ද ආදීනවේ කුමක්ද එහි නිස්සරණය කවරක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළේ අර කලින් වේදනා සංඥා වලට විස්තර කළ ආකාරයටමයි. යංකෝ බික්ඛෝ සංඤම් පටිච්ච උප්පජ්ජස සංසෝමනසං අයං උච්චති සංඥාස්තදෝ. මේ සංඥාව නිසා සුඛයක් සෝමනසයක් ජනිත වෙනවනම් ඒක තමයි සංඥාවේ තියෙන ආස්වාදය. යම් සංඥාං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං සංඥාය ආදීනෝ. මේ සංඥාවේ අනිත්‍ය ස්වરૂපයක් දුක් ස්වરૂපයක් එලෙසින්ම වෙනස් ස්වરૂපයකට වෙන විපරිණාම තත්ත්වයකට පත්වීමක් ඇතනම් එයයි සංඥාවේ ආදීනවය. යෝ සංඥාය චන්දරාග විඤ්ඤෝ චන්දරාගප්පහණං ඉදං සංඥාය නිස්සරණං. සංඥාව කෙරෙහි පවත්නා වූ චන්දරාගේ ප්‍රහීන වීමක් සේවීමක් ඇතනම් එයයි සංඥාවේ නිස්සරණය. මේකයි බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුර. තර සංඥාවේ ආස්වාදයේ වශයෙන් උන්වහන්සේ පෙන්වුම් කළේ ඒ තුලින් ඇතිවෙන සුඛය සතුට. ඇතෙම සංඥා ස්කන්ධය තුලින් සුඛයක් සෝමනසයක් ජනිත වෙනවා. ඔය රූප ස්කන්ධය තුලින් සුඛයක් සතුටක් සෝමනසයක් ජනිත වීමට නම් ඒ වගේම වේදනා සංඛාර විඥාන කියන අනිකුත් නාමස්කන්ධ තුළින් එවැනි ආස්වාදයක් ලැබීමට නම් මේ සංඥාව ඇති වන්නටම ඕන. සංඥාවේ අනුබලය ලැබෙන්නටම ඕන. ඇත්තෙම සංඥාව නිසා තමයි ඒ ආකාරයේ ආස්වාදයන් මිනිසුන්ට සත්‍යයන්ට අත්දකින්නට හැකියාව ලැබෙන්නේ. මේ සංඥාවේ ආස්වාදයේ තේරුම් ගන්නට පුළුවන් මේ ඇයට වර්තමාන සංඥා, අතීත සංඥා, අනාගත සංඥා වශයෙන් මේ සංඥාව කොටස් තුනකට බෙදාගතොත්. දැන් අපි කල්පනා කරමු අතීතයේ අප දකින ලද රූපයක් සමාගයේ සිටගත් සමාට ආස්වාදයක් ලබා දුන් රූපයක් සිහිපත් කරනවා දැන් මේ වර්තමාන. එම සිහිපත් කරලා ඒ තුලින් සතුටක් ආස්වාදයක් සොම්නසක් අත්දකිනවා. මේ විට සිදුවන ක්‍රියාවලිය දෙස නුවණින් බැලුවොත් කුමක්ද සිදුවන්නේ? ඒ අතීතයේ දකින ලද රූපේ අරමුණු කරගෙන වර්තමාන මේෂණය තුළදී සංඥාවක් ඇති වෙනවා. සිත තුළ රූප සංඥාවක්. ඒක රූප සංඥාවක් නෙවෙයි අත් වශයෙන්ම ධම්ම සංඥාවක්. අතීතයේ දකින ලද රූපේ අරමුණු කරගෙන දැන් සිත තුළ සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාවට අනුබද්ධව නැත්නම් ඒකට අනුකූලව වෙනත් චේතනා සිතිවිලි රාශියක් ඇති වෙනවා. මේ සංඥාව සහ චේතනා සංචේතනා පහළ වීම නිසා ඒ සංඥාවට අනුරූප වන ආකාරයෙන් වේදනාවක් ලැබෙන සුඛ වේදනාවක් අපි මෙහිදී අදහස් කරන්නේ ඒ තුළින් එම නිසා ආස්වාදයක් අත්දකිනවා. අතීතයේ දැකපු රූපය අරමුණු කරමින් දැන් එලෙසින් ආස්වාදයක් අත්දකින විට සත්‍ය වශයෙන්ම සංඥාවයි ආස්වාද කරන්නේ. මේක මෙයට දැන් තේරෙන්නට ඕන. මෙලෙසින්ම තමයි අතීතයේ අසන ලද සද්දයක් නැත්නම් ගන්ධ සුවඳක්
නැත්නම් රසක්. අපි කියමු අතීතයේ දකින්න ලද ස්පර්ශයක් අතීතයේ අත්දකින්න ලද ස්පර්ශයක් අරමුණු කරගෙන දැන් ආස්වාදයක් අත්දකින්නවා නම් නැත්නම් විඳිනවා නම් ඒ ආස්වාදය ඇත්ත වශයෙන්ම ජනිත වන්නේ වර්තමාන ස්ථනේ පවත්නා වූ සංඥාව නිසා ඒ සංඥාව තුළින්. මේකත් මෙයට අවබෝධ වන්නට ඕන. එතකොට මෙයට පේනවා ඒ සංඥාව තුළින් ආස්වාදයක් ලැබෙනවායි කියලා. අනාගත රූප ශබ්ද ආදී අරමුණු තුළින් යම් කෙනෙක් ආස්වාදයක් ලබනවා නම් ඒක ලබන්නේ වර්තමානික වශයෙන් ඇති වෙන සංඥාව නිසා. දැන් උදාහරණයකට අප කියවොත් අනාගතයේදී අනාගතය කියන්නේ හෙට පවා අනාගතේ තව තප්පරයකට පසුව පවා අනාගතේ. ඒ කවර අවස්ථාවකදී හෝ දැකිය හැකි රූපයක් අරමුණු කරගෙන යම් කෙනෙකුට ආස්වාදයක් ඇති කරගන්න පුළුවන්. ඇසිය හැකි සත්‍යයක් අරමුණු කරගෙන එලෙසින්ම සතුටක් සොම්නසක් ඇති කරගන්නටත් පුළුවන්. මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට හමු වන ඒ අරමුණු අතීතයේදී හමු වෙ හැකි අරමුණු පාදක කරගෙන කෙනෙකුට සතුටක් සොම්නසක් අත්දකින්නට පුළුවන්. එවිට සිදුවන්නේ වර්තමාන වශයෙන් ඒ කියන්නේ මේ මොහොතේ සිටින අවස්ථාවේදී ඒ අති අනාගතයේදී දැකිය හැකි ආරම්මණයන් සිහිපත් කරමින් සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාවට අනුකූලව සංචේතනා දෙලෙසින්ම ඊට අනුබද්ධ වශයෙන් වේදනාවක ජනිත වෙනවා. මේදී අදහස් කරන්නේ සුඛ වේදනා. මෙන්න මේ විදිහට අනාගත අරමුණු තුළින් යම් කෙනෙක් ආස්වාදයක් ලබනවා නම් ඒක අත්දකින්නේ එතකොට සංඥාව තුළින් සංඥාව නිසා. මේකත් මේ ඇයිට පැහැදිලි ඉතාම සරලයි. එහෙමනම් අතීතයේ රූප අරමුණු කරගෙන නැත්නම් සද්දාදී අරමුණු අරගෙන ඒවා තුළින් ආස්වාදයක් ලබන්නේ සංඥාව නිසා නම් අනාගතයේදී රූපාදී අරමුණු නිසා ඇතිවිය හැකි ආස්වාදයේ ජනිත වන්නේ සංඥාව නිසා නම් වර්තමානික වශයෙන් ඇහැ කන ආදී ඉන්ද්‍රයන්ට අරමුණු වන ඒ ආරම්මණයන් තුළින් ආස්වාදයක් ජනිත වන්නේ කොහොමද? ඒ සංඥාව නිසායි ඒ සංඥාව පාදක කරගෙනයි. කියන්නේ අතීතයේසේම අනාගතයේසේම වර්තමානයත් එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ. මේක උදාහරණයක් වශයෙන් කියවහම තේරෙයි. මේ ධර්මයේ සරල කරලා කියන්නේ හරි අපහසුයි මොකක්ද මේ ඇහැට පෙනෙන රූපයක් අපි ගමු. ඉතාම ප්‍රිය රූපයක්. මේ ප්‍රිය රූපේ දැකලා සතුටක් සම්නසක් යම් කෙනෙක් අත්දකිනවා. ඒ අත්දකින්නකොට අපි රූපස්කන්ධය විස්තර කරන විට විස්තර කළා ඒ ආස්වාදයේ තිබෙන්නේ රූපය තුළ නෙවෙයි ඔහුගේ සිත තුළයි කියලා. වේදනාස්කන්ධයේ ආස්වාදයේ විස්තර කරන විට අපි පෙන්වුම් කළා ඒ ඇහැට පෙනෙන රූපේ ආස්වාද කරමින් සතුටක් ජනිත කර ගන්නා විට ඔහු සතුට අත්දකින්නේ නැත්නම් සතුට කියලා අල්ලන්නේ තමාගේම වේදනාව බාහිර අරමුණ නෙවෙයි කියලා. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ නෙවෙයි කියලා. දැන් ඊටත් වඩා සියුම් වශයෙන් බලන විට ඒ වේදනාව ජනිත වූ ඒ රූපේ තමා දැකපු ආකාරයේ අනුව තමාගේ සංඥාවන්. ඇහැට පෙනෙන රූපය හොඳයි හොඳයි ලස්සනයි කියන එවැනි හැඟීමක් එවැනි සංඥාවක් හිත තුළ ඇති කරගත්තාට පසු ඒ තුළින් මොන ආස්වාදයක් ඇති වෙනවා. ඒ රූපයම දැකලා ඒ මොහොතේම තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේක නරකයි මේක අසුභයි කියලා වෙනස් සංඥාවක් ඇති කරගත්තා නම් ඔහුට ආස්වාදයක් නෙවෙයි ඇතිවන්නේ. සමහර විට මෝ නරකයි කියන හැඟීම ඇති කරගත්තා නම් දුක් වේදනාවක් පටිඝයක් ගැටීමක් ඇතිවන්නේ. මෙහිදී මේ කරුණෙන් මේ ඇයිට පේන්නට ඕන මේ වර්තමාන වශයෙන් හමුවන අරමුණු තුළින් ආස්වාදයක් ඇතිවන්නේ තමාගේ සිත තුළ පහළවන මේ සංඥාවට අනුකූලවයි කියලා. ඒ සංඥාව ඇති කරගත්තේ කවුද? බාහිර රූපයක්ද බාහිර ශබ්දයක් විසින් ඒක ඇති කරලා දුන්නාද? බාහිර ගඳ සුවඳක් රසක් නැත්නම් කයට දැනෙන ස්පර්ශය මනසට දැනෙන අරමුණක් තුලින්
ඒ සංඥාව ඇති කරලා දුන්නද එහෙම නැත්නම් තමා විසින්ම තමාගේ හැඟීම් වලට අනුකූල වේ සංඥාව ඇති කරගත්තද? තමාගේම හැඟීමට අනුකූලව තමයි ඒ සංඥාව ඇති කරගත්තේ. ප්‍රිය රූපයක් දැකලා අවශ්‍ය නම් ප්‍රියයි කියලා හිතන්නටත් පුළුවන්. අවශ්‍ය නම් මේක අසුභයි කියලා හිතන්නටත් පුළුවන්. ඒ සංඥාවට අනුකූල වන ආකාරයෙන් ඇතිවිය හැකි ආස්වාදයේ වෙනස් වන්නට පුළුවන්. කලින් ප්‍රියයි කියන විට ආස්වාදයක් ඇතුණ අසුභයි කියන විට ඒ ආස්වාදයේ උපේක්ෂිත භාවයක් බවට පරිවර්තනය වෙනවා. මේක තේරුණා නේද? මෙන්න මෙලෙසින්ම තමයි කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණ. විශේෂයෙන්ම කායට දැනෙන ස්පර්ශ අනුව බලන විට මේ ඇයට මේ කන තේරුම් ගන්නට අපහසු වන්නත් පුළුවන්. කායට දැනෙන ස්පර්ශ තුලින් පවා පැහැදිලිවම මට කියන්නට පුළුවන් ආස්වාදයක් ජනිතවන්නේ ඒ සමාගයේ සිත තුළ ජනිත වෙන සංඥාව නිසාමයි කියලා. මා කියන්නම් මේ ළඟදී මා ඉතාමත්ම අඳුරන කෙනෙකුට සිදු කතාවක්. ගොඩල්ලේ සිට එනවා මේ කොට්ටාව පැත්තට බස් එකක. ඔහු ළඟ කාන්තාවක් ඇවිල්ලා වාඩි වෙන සිටගත්ත බස් එකේ සීට් එකේ අයිනේ මෙයා ඉඳගෙන හිටියේ. ඉතින් මෙයා බොහොම සන්තෝෂෙන් තවත් සීට් එකේ මෙහාට වුණා. පසුව මෙයාගේ ඇඟ උඩ ඒ කාන්තාව ගෑවෙනව නැත්නම් හේත් වෙලා වාගේ සිටිනවා. මොහොරේ ආස්වාදයක් විඳිනවා දැන් යනවා. ටික වෙලාවකට පස්සේ මොහු බැලුවා අර හැරිලා මූණ දිහා. බලනකොට ඒ ඉඳලා හිටියේ පිරිමියෙක්. ගෑනු කෙනා බහැලත් ගිහිල්ලා අර පිටට හේත් වෙලා හිටියේ පිරිමියේ මේ මිනිහට තදට තරහක් ගියා. මේ සහතික සිදුවන සිදුවීම මම කියන්නේ. මිනිහට තරහ ගියා. අර ඉස්සෙල්ලා තමාගේ සිත තුළ මෙහි ඇති වුණු සංඥාවට අනුව ආස්වාදයක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මේ ස්පර්ශය තුළින් නෙවෙයි ආස්වාදයේ ගණිතකට දුන්නේ. ඔහු දකින සිතවිල්ල අනුව. ඊට පසුව යථා තත්ත්වයේ දකින විට ඔහුට අර ආස්වාදයේ පටිගයක් බවට පරිවර්තනය වෙමින් දුක් වේදනාවක් ගෙන දුන්නා. මේ සරල කතාවක් මම කිව්වේ මේ ආස්වාදයේ ජනිත වන්නේ තමා දකින සංඥාවට අනුකූලවයි කියන කරුණ පෙන්වුම් කරන්නේ. තමා ප්‍රිය කරන තමාට තම ආස්වාදයක් ගෙන දෙන අරමුණක් දැන් ආස්වාදයක් ගෙන දුන්නාට තව ටික වේලාවකට පසුව දුම්නසක් ගෙන දෙන්නට පුළුවන්. ඒ අරමුණ තුළින් මේ ආස්වාදය දෙනවා නම් ලබා දෙනවා නම් එලෙසින් ඒක සිදුවන්නට බෑ. මේ විදිහට එක් අවස්ථාවකදී ආස්වාදයකුත් තවත් අවස්ථාවකදී ඊට පටහැනි ධර්මයේ දුක් වේදනාවකුත් ලබා දෙන්නේ තමාගේ සංඥාවට අනුකූල වෙයි කියන කතාව දැන් මේ ඇයට අවබෝධ වන්නට ඕන. මේ සංඥාව ඇති කරගත්තේ තමා විසින්. ඒ සංඥාවට අනුකූල වේදනාව තමාගේ සිත තුළ ජනිත වුණේ ඒ වේදනාව තිබෙන්නේ තමාගේ සිත තුළ. අන්නේ වේදනාව තමයි දැන් ආස්වාද කරන්නේ. එතකොට මෙහි තියෙන නිරර්ථක ක්‍රියාවලිය දැන් මෙයට තරමක් දුරට අවබෝධ වන්නට ඕනේ. මා විසින්ම සංඥාවක් ඇති කරගත්තා. ඒ මගේ සංඥාවට අනුකූලව වේදනාවක් ජනිත වුණා. ඒ මගේ තියෙන වේදනා ස්කන්ධෙම මාම අල්ලගෙන දඟලනවා. මේ බාහිර අරමුණු කෙරෙහි පවත්නා වූ රාගයේ වැනි බැඳීම් නැත්නම් මේවා කෙරෙහි පවත්නා ඇලීම් අඩු කර ගන්නට මේ අවබෝධයේ ඉවහල් වෙනවා. විශේෂයෙන් උසස් මාර්ගඵල ලබන අයට මේ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති විය යුතුයි. එම නිසා මේ අයට තේරෙන්න ඕනේ සංඥාව තුළින් ආස්වාදයක් ජනිත වෙනවා. ඒ සංඥාව තමා විසින්ම තමාම ඇති කර ගන්නා ධර්මයක්. ඒකයි කෙටිසාරය. මේ සංඥාව ආස්වාද කරන නිසා තමයි මිනිස්සු නොයෙක් දේවල් ඉගෙන ගන්න. ඔය නමාකට අකුරු එකතු කර ගන්නට නොයෙක් විභාග පාස් කරන්නේ. බොහෝ විට සංඥාවෙන් තියෙන ලැබෙන ආස්වාදයේ උපාදාන කිරීම නිසා ඒක සිදුවන්නේ. මේක සංඥාවේ ආස්වාදේ මේ ගැන කීවා හොඳටම ප්‍රමාණවත්. සංඥාවේ ආදීන මේක ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු එකට ටිකක් ඈතට යන්නට සිදුවෙන කතාවක්. සංඥාවේ ආදීනේ වශයෙන් උන්වහන්සේ පෙන්වුම් කළා කියලා පොත්වල දක්වා තිබෙන්නේ. එතෙලේ දක්වා තිබෙන්නේ. යම් සංඥා අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං අයං සංඥාය ආදීනෝ.
මේ සංඥාවේ අනිත්‍ය භාවය දුක්ඛ ස්වરૂපයක් හෝ විපරිණාම ස්වરૂපයක් කරනම් අන්න ඒකයි සංඥාවේ ආදීනවය කියලා. මා හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩ කටින් කට කටපාඩම් කරගෙන ඇවිල්ලා පොත්පත් ලියවිලා මේ තිබෙන්නේ ඒවයි ඔය සූත්‍ර පිටකේ පොත්වල අභිධර්ම පිටකේ පොත්වල වෙන තැන්වල තිබෙන්නේ ඒ වෙයි යම් යම් තැන්වල යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. මෙතනත් දෙවෙනි තැනක් කියලා මට හිතුණා. මේ සංඥාවේ ආදීනවේ වශයෙන් උන්වහන්සේ පෙන්වුම් කළා කියලා දක්වන්නේ එතකොට අනිත්‍ය බව දුක්ඛ ස්වરૂපය සහ විපරිණාම භාවය. මේකේදී සංඥාව අනිත්‍යයට යන එක මේ සෑම කෙනෙක්ම දන්නවා. රූපයක් දැකපු සංඥාව සද්දයක් රසන විත් නැහැ. සද්දයක් දැනගත් සංඥාව ගඳ සුවඳක් හඳුනා ගන්නා විත් නැහැ. මේ විදිහට සංඥා නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකම රූපයක් දැකන විට පළමුව ඇති වෙන සංඥාව ඊළඟට ඇති වෙන විට නැහැ. මේ පිළිබඳ ගැඹුරු වශයෙන් අපිට කියන්න පුළුවන් ඒවා කියලා වැඩක් නැහැ. මේකට තේරුම් ගැනීමට අපහසු නිසා. මේ සංඥාව නිසා අපි යම්කිසි රූපයක් දකිනවා නම් ඒ එක සංඥාවක් නිසා නෙවෙයි ඒ රූපේ දකින්නේ සංඥා රාශියක් නිසා. උදාහරණයකට කෙනෙකුගේ මුහුණක් හරි මුළු ශරීරයක් හරි දැකලා අපි මුහු කියලා සංඥාව ඇති කරගත්තා නම් නැත්නම් මේ තැනැත්තිය කියන සංඥාව ඇති කරගත්තා නම් ඒ අවස්ථාවේදී මුහුණ දකින විට ඇති වෙන සංඥාව නෙමෙයි බෙල්ල දකින විට තියෙන්නේ. බෙල්ල දකින විට ඇති වෙන සංඥාව නැහැ අතපය හැනි අන් වෙනස් සංකල්පයක් දකින්නේ. ඒ දැකපු සංඥාවල් නැති වෙනවා ශරීරයේ පාද වැනි කොටස් දකින්නේ. මේ එක එකක් වහවහ වේගයෙන් ගෙවි නැති වෙනවා. වේගවත් ක්‍රියාවලිය නිසාම අපිට ඒකීය ධර්මයක් වශයෙන් එක ධර්මයක් වශයෙන් පෙන්වුම් කරගමින් ඒ රූපය අපිට දකින්නට හැකියාව ලැබෙනවා. නැත්නම් එක්වරකට දකින්නට හැකියාව ඇත්තේ මේ කරුණ හොඳට මතක තබන්න. එක්වරකට දකින්නට හැකියාව ඇත්තේ එක් අංග කොටසක් පමණයි. මුහුණ දකින්නට අවශ්‍ය නම් මුහුණ බලනකොට අනිත් ශරීර කොටස් පේන්නේ සංඥාව ඒකට ඒ යනුව සංඥාවක් ඇතිවන්නේ. මේක ගැඹුරු කතාවක් මේක විස්තර කරන්න මා යන්නේ. එතකොට මේ සංඥාව නිරන්තරයෙන් අනිත්‍යයට යනවා. සංඥාව දුක. අනිත්‍යං දුක්ඛං. දුක කියන එකෙන් අදහස් කරන්නේ සංඥාව ඇති කර ගැනීමට දුකක් විඳින්නට වෙන. දැන් ওই පාසලෙන් ඉගෙන ගන්නවා මේ ඇටකොළ ලියලා ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නකොට ඇත්ත වශයෙන්ම මේක දුක. සැපක් නෙවෙයි. සංඥාව ඇති කර ගැනීමට වෙහසක් මහසයක් ගැනීම දුකක්. ඒ ඇති කරගත් සංඥාව දිගටම පවතින ඉගෙනගත්තු දේවල් අමතක වෙනවා. හොඳට දන්න දේවල් සම්පූර්ණයෙන් හිතින් ගිලිහී යනවා. ඉතින් ඒකත් දුකක් බවට පත් වෙනවා. ඊට අමතරව සංඥාවේ විපරිණාම ස්වરૂපේ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඒ කියන්නේ අර මා ඉස්සෙල්ලාම කිය හොඳයි කියලා හිතපු සංඥාව සමහර විට එච්චර හොඳ නෑ වගේ ඒ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඊට පස්සේ හොඳයි කියන එක එච්චර හොඳ නරකයි. මේ විදිහට වෙනස් ස්වරූප වලට පරිවර්තනය වෙනස් ස්වරූපයකට පත් වෙන මේක තමයි ආදීනවේ වශයෙන් පෙන්වුම් කළේ. මා හිතන්නේ සංඥාවේ ආදීනව ඊට වඩා ගැඹුරු එකක්. සංඥාවේ ආදීනවේ කියන්නේ මිනිසු මුලා කරවන එක මුලා වන එක. ඒකයි සංඥාවේ ආදීනව. සංඥාව කියන්නේ ලෝකේ නැති දෙයක් ඇති දෙසින් පෙන්වුම් කරලා සත්‍යය මුලා කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ පාඩයක් කියන්න. මරීචික උපමා සංඥා. මිරිගුවක් වගේ මහණෙනි මේ සංඥාව. මිරිගුව ඈතට දිස්සෙනවනේ හොඳට ජලයේ පිරෙලා තියෙනවා. ළඟට ගියාම ජලය කියලා දෙයක් නැහැ. එතන ඇති ජලයක් නැහැ. ඒක හිස් දෙයක්. මෙලෙසින් මරීචික උපමා සංඥා මේ සංඥාව කියන්නේ හරියට මිරිගුවක් වගේ මිරිගුවට උපමාවක් කරන ධර්මයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ගාථාවක පදයක්. එතකොට මේ අප විසින් ඇති කර ගන්න ලබන සෑම සංඥාවක්ම අර මිරිගුව වගේ නැති දෙයක් ඇති දෙකින් පෙන්눔 කරනවානේ මිරිගුව කියන්නේ. අන්න එලෙසින් මේ අප ඇති කර ගන්න සෑම දෙයක්ම නැති දෙයක් ඇති දෙකින් පෙන්눔 කරලා අප මුලා කරවන ස්වરૂපේ මුලා කරනවා. මෙන්න මේ මුලා කරවන බව සහ මුලා වෙන බව තමයි සංඥාවේ තියෙන බලවත්ම ආදීනව. ඕක අනිත්‍යයට අනේකේ තරම් ලොකු ආදීනමක් නෙවෙයි. කවර ධර්මයක්වත් සබ්බේ සංඛාර අනිත්‍ය, සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි.
සංඥාව පමණක් නෙවෙයි යම් කිසි සංස්කාර ධර්ම ලෝකේ තියෙනවා නම් ඒ සෑම එකම අනිත්‍යයි. ඒකෙත් යම් කිසි ආදීනව ස්වરૂපයක් තියෙනවා. නමුත් ගැඹුරු ආදීනවේ අපිට වැටහෙන ආකාරයට සංඥාවේ ආදීන සත්‍ය මුලා කරනවා. සත්‍ය මුලාවට වැටෙනවා. මුලාවටපත් වෙනවා. ගෙහෙනියක් සිටිනවා කියන සංඥාවට දකිනවා. පිරිමේක් සිටිනවා කියන සංඥාවට දැස ගන්නවා. මම දෙමි කියන සංඥාවෙන් බැඳී යනවා. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සංඥාව ඒ කල්පනා සමාගයේ සිට කැවී තිබෙනවා. අතක් තියෙනවා, කකුලක් තියෙනවා, මුහුණක් තියෙනවා මේ ආදී වශයෙන් සත්‍ය මුලා වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගොඩනැගිල්ලක් තියෙනවා, යන්ත්‍රයක් තියෙනවා, ගෙවල් තියෙනවා, ගස් ඔගලන් තියෙනවා. මේ ඔක්කොම හිතේ තියෙන මුලාවන් විනා සත්‍ය දේවල් නෙවෙයි. මේ ඇයට ඝන සංඥාව වෙනේ භෝග කරන ආකාරය අල්ලාප දේශනාවක් ඉදිරිපත් කළා පැයකමාරක දෙක පමණ. මේක හරියට අවබෝධ වුණා නම් මා මේ කියන කාරණාව හොඳට තේරෙනවා. මේවා සත්‍ය වශයෙන් නැති දේවල්. උදාහරණ මේ ශාලාව කියලා අපිට මේක පෙන්වන්න කරනවා. මේක ධර්ම ශාලාවක් කියලා. සත්‍ය වශයෙන් මෙහි ඇති ධර්ම ශාලාවක් නැහැ. මේ තියෙන බිත්ති කියලා අපිට මේවා පෙන්වන්න කරන මෙහි ඇති බිත්ති ටිකක් නැහැ. gadol ටිකක් එකක් උඩ එකක් තියලා ඒකට බදාම ටිකක් ගාලා මොන හරි පාටක් දාපුවම අපේකට බිත්ති කියවට එතන ඇති බිත්තියක් නැහැ. මේ සීලිම කියලා මේ කතා කරනවා. එතන ඇති සීලිමක් නැහැ. ඊ කැලේ ටිකක් හරි මොනවා හරි ඒකට අදාළ භාණ්ඩ ටිකක් උඩ ගහලා තියෙනවා. ඒක යට තියෙනකොට ලීය උඩට ගියාම සීලිම වෙනවා. ඒ සීලිම ගහපු ලී ටික යට තියෙනකොට සීලිම කියන්නේ. ඒකට කියන්නේ ලී කියලා. උඩට තියලා ගහවට පස්සේ යන දෙක තුනක් දැයි ඒක සීලිම බවට පත් වෙනවා. මේකෙම තේරෙනව නේද මේ ඇයට මේ සංඥාව කියන්නේ මුලා කරන දෙයක් කියලා. සත්‍ය දෙයක් නෙවෙයි. බිත්තිය කියලා මුලා කළාට ඒකේ තියෙන gadol ටිකක් gadol කැටේ කියලා මුලා කළාට ඒ තියෙන පඨවි ආදී ධාතු හතරක්. පඨවි ආපෝ තේජෝ ආදී ධාතු හතරක්. ඒ වගේම තමයි අපගේ ශරීරයේ කොටස් මේ ආසක් කියලා පෙන්වන්න කළා අපි මේක අත මේක මූණ මේක කකුල මේ නොඑක ආකාර අංගපසංග වල නොඑක ආකාර සංඥා දමන හඳුනාගෙන කතා කරනවා. ඒක සම්මුති සත්‍ය. සම්මුතියේ පිළිලා ඒක කරන්නට ඕන. අතක් කියලා කතා කළාට ඔතන දැක්වෙන අතක් නැහැ. සත්‍ය වශයෙන් එනියති හැම ගැලෙවුවා නම් නහර ටික ගලවා පැත්තක දිවුවා නම් මස් ටික පැත්තකට දිවුවා නම් ඇටකට ටික ලේ ටික ඒකේ තියෙන මේද වැනි අනිත් කොටස් ඔක්කොම ගලවලා පැත්තකින් විසිරුවා හැරියන ඔය තියෙන අත දකින්නට නැලබිය. ඉස්සෙල්ලා අතක් වශයෙන් අර මිරිගුව පෙන්වන්නේ වතුර තියෙනවා කියලා. ළඟට ගියාට පස්සේ වතුර නැහැ. එලෙසින්ම මේ සංඥා විසින් අපව මුලා කරලා අපට පෙන්වුම් කළා මෙන්න අතක් තියෙනවා කියලා. ප්‍රඥාවෙන් සමාධියෙන් ඒක විමසෙන්සා බලන්නට ඕන නැත නැතිය. ඒ ඉතින් හැම තියෙනවා, නහර තියෙනවා, ලේ තියෙනවා, ඇටකට මේවා ගලව බැලුවොත් එහෙම අත නැහැ. ඊළඟට හැම කියන සංඥාවකට බහින්න. ඇට ලේ නහර මේ ආදී වශයෙන් සංඥා ඒකත් වැරදි. ඇටකට ටික ඔක්කොම පිටි කරනවා පිටි කළා නම් ඒ තියෙන්නේ ඔය පඨවි ආදී ධාතු හතරේ. මස් කියන සංඥාවේදී ඉන්නේ පඨවි ආදී ධාතු හතරේ. මේ විදිහට බලනකොට අත කියන එක සම්පූර්ණ සංඥාවකට බහිනවා පඨවි ආපෝ තේජෝ ආය කියන ධාතු හතරේ. ඒකත් ඇයි. පඨවි කියන ආපෝ කියන තේජෝ කියන වායෝ කියන ධාතු හතරට අපි සංඥා දාලා ලේබල් අලවනවා. ඒ ලේබල් ලැබෙන්නේ පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් නෙවෙයි අපේ හිතේ සම්මත වශයෙන් අපි සම්මුති කරගත්ත මේ පඨවි ධාතුව කියමු මේකට අපි කියමු ආපෝ ධාතුව, මේකට තේජෝ ධාතුව, මේකට වායු ධාතුව කියලා අපි කතා බහ කරමු, ව්‍යවහාර කරමු කියලා ආදි කාලයේ සිට ඒක සම්මත කරගත්තා. ඒ සම්මුති සත්‍ය කරේ ඉන්නේ පඨවි ධාතුවකුත් නැහැ. මේදී පැහැදිලිව මේ ඇයිට පේන්නට ඕන. ඒතකොට අත කියලා යම් කිසි දෙයක් පෙන්눔 කළා නම් ඒක වැරදි අපි මුලාවටපත් උනායි කියලා. මේ වගේ තමයි මුළු ඇඟම අරන් නැත්නම් ගැහණියක් කියලා ගත්තොත් පිරිමියෙක් කියලා ගත්තොත් අපි මුලා කළා. ඊට වඩා මුලා තියෙන්නේ මම කියන හැඟීම සිත තුළ කැවිලා. සම්පූර්ණයෙන්ම මිත්‍යා සංකල්පනාවක්, මිත්‍යා හැඟීමක්. එහෙම දෙයක් නැහැ. නැති වුණාට අර මිරිගුව කියලා දෙයක් නැහැ. වතුර කියලා දෙයක් ඈතට දිස්සුනාට එහෙම එකක් නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා බව පේනවනේ. අන්න එලෙසින් අපගේ සංඥාව නිසා ඇති කරගෙන තියෙනවා මේ මම කියලා කෙනෙක් සිටිනවා, ආත්මයක් කියලා කෙනෙක් තිබෙනවා, නැත්නම් ජීවයක් තියෙනවා, සත්‍යයක් ඉන්නවා ආදී වශයෙන් වැරදි හැඟීම්. මේ හැඟීම් නිසා මේවා කල්පාන්තර ගණන් තිස්සේ සිතට කාලදී යදී ධර්ම නිසා මේවා පහසෙන් ගලවා දාන්නත් බෑ.
ඉතින් මොකද වෙන්නේ? මම කියලා උපාදාන කරන බාහිර අරමුණේ මුලාවටපත් වෙනවා. මේ අරමුණු මුලාව සෑම යෝගාවචරයේ විසින්ම දත යුතුම ධර්මයක්. අරමුණු මුලාව කියන්නේ අපිට හමුවන අරමුණු වල අප මුලා වෙනවා. ඇහැට පේන රූප තුලින් අප මුලා වෙනවා. කනට ඇහෙන ශබ්ද තුලින් මුලා වෙනවා. ඒ වගේම තමයි නාසයට දිවට ශරීරයට මනසට දැනෙන අරමුණු තුලින් සත්‍ය මුලාවටපත් වෙනවා. මම කියන හැඟීමෙන් මුලාවටපත් වෙනා මේ මුලාවටපත් වෙලා කුසල් කලේතුයි හොඳ තැන්වල සුගතිගාමී විය යුතුයි මෙවැනි සංඥාවලට බැහැලා මේවෙන් මුලා වෙලා තවත් කුසල අකුසල සංස්කාර රැස් කරන සංඥාවෙන් මුලා කළ නිසා මම වෙමි කියන හැඟීමෙන් බැඳුණු නිසා එසේ කුසල අකුසල සංස්කාර රැස් කරන නිසාම එම්බරේට මෙලෙසින් ගමන් කරනවා. ඒ කියන්නේ මොකක්ද? දුකින් දුකටපත් වීම දුක අනුභව කිරීම. මේ සංඥාවෙන් කරන ලබන මුලාව හරියට තේරුම් ගත්තා නම් ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් තුළ තියෙන සංඥා නිරෝධයකටපත් වූ සිතක්. ඒ සිත තුළ කිසිම සංඥාවක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙකුගේ තුට තුළ. මොනම අරමුණක් දැක්කත් කිසිම සංඥාවක් නැහැ. ඒක නිකන් දැනීමකින්ම සීමාවකට නතර වෙනවා. අවශ්‍ය නම් අවශ්‍ය ආකාරයේ ඕනෑම හොඳ කියලා සංඥාවක් ඇති කරගන්න පුළුවන්. ඉතාම හොඳයි කියලා නරක දෙයක් දැකලා සංඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒක බලෙන් කරගන්නා දෙයක් විනා නිරායාසයෙන් ඇති වෙන ධර්මයක් නෙවෙයි. අන් සෑම සත්‍ය තුළම මේ සංඥාව ඇති වෙනවා සංඥාවෙන් මුලා වෙනවා මුලා වෙන නිසාම සසරේ ගැට ගැසෙනවා. ඕක තමයි සංඥාවේ තියෙන බලවත් ආදීන. සංඥාව අනිත්‍යයි ඒක නිසා මේක විපරිණාමයට වෙනස් ස්වරූපයකට පත් වෙන ඕකයි ආදීනේ කියන එක මා හිතන්නේ බුදුරජාණන් වහන්සේ එලෙසින්ම ප්‍රකාශ කළ ඇති කරන්නට ඇතේ කියලා. මේ ස්කන්ධ පහටම ඒ පාඩේමයි ඒ ආකාරයෙන්මයි පොත්වල දක්වා තිබෙනවා. ඉතින් අපිට මේ පොතේ තියෙන අදහසක් පෙන්වන්න කළා අපිට වැටහෙන අදහසක් මේ ඇයි ඉදිරිපත් කළා. කවර අදහසක් හෝ පිළිගැනීම මේ ඇයට බාරයි. ඊළඟට සංඥාවේ නිස්සරණේ නිස්සරණ සංඥාවේ නිස්සරණේ කුමක්ද? මෙයාට නිස්සරණේ කියන වචනේ දැන් කියලා පුරු එකක් අලුතෙන් ආපු අය සඳහා ඒ අදහස පමණක් කියන්න. ඊතර වීම, නිදහස් වීම, ගැලවීම කියන එකයි නිස්සරණේ කියන එකේ කෙටි අදහස. එතකොට සංඥාවෙන් ඊතර වීම නැත්නම් සංඥාවෙන් නිදහස් වීමක් ගැලවීමක් තියෙනවා අන්න ඒක තමයි සංඥාවේ නිස්සරණේ. යෝ සංඥාය චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං සංඥාය නිස්සරණ. සංඥාව කෙරෙහි පවස්නා වූ චන්දරාගේ දිවි යාමක් නැති වී යාමක් ප්‍රහීන වී යාමක් ඇතනම් අන්නේ චන්දරාග නිරෝධය තමයි සංඥාවේ නිස්සරණ. ඒ සංඥාවේ නිස්සරණයට පත් කරගත්තා නැත්නම් තමයි රහතන් වහන්සේ කෙනෙක්. එයින් පහළ කිසිවෙක් සංඥාවේ නිස්සරණ භාවයට පත් වෙලා නැහැ. මා කලින් කියවා මේ කිසිම සංඥාවක් එවැනි කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නේ. හේතුව ඒ සංඥා නිරෝධයට සිතපත් කරගෙන සංඥා නිස්සරණය ලැබලා තියෙන නිසා. සංඥාවේ නිදහස් වෙලා අන් අය සංඥාවේ නිදහස් වෙලා නැහැ බැඳිලා. එතකොට සංඥාවේ නිදහස් වීම කියන්නේ නිස්සරණය කියන්නේ සංඥාව කෙරෙහි පවත්නා වූ කැමැත්ත ඡන්දේ. සංඥාව කෙරෙහි පවත්නා වූ රාගයේ ඇලීම. මෙන්න මේ කියන චන්දරාගයේ ස්ථිර කිරීම ප්‍රහීන වී යාමක් යත්නම් අන්න ඒ තුලිනුයි සංඥාව පිළිබඳ පවත්නා වූ ඒ බැඳීම් අයින් වෙලා සංඥාවේ නිස්සරණයක් අපි ලබන්නේ. එවිට ඔහුගේ සිත තුළ කිසිම සංඥාවක් දැනටවන්නේ. හොඳයි කියලා එන්නේ නැහැ, නරකයි කියලා එන්නේ නැහැ, කුසල් කියලා එන්නේ නැහැ, අකුසල් කියලා එන්නේ නැහැ. ඔහේ නිකන් දැනීම මාත්‍රයකට පරිවර්තනය වෙනවා. මේ සංඥා නිස්සරණය ලැබීමට මද්ද කළ යුතුයි. ඒකයි වැදගත්. අපි මේ භාවනා කරන්නේ මේ தත්ත්වය අත්දකින්නට. සංඥා නිස්සරණේ පමණන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ කෙරෙන්න සම්පසංගාතිකෝ බික්කෝ මේ පංච ස්කන්ධයේ කෙරෙහිම පවත්නා වූ ඇලීමෙන් බැඳීමෙන් ඈත් වීමට ඒ තුලින් සංසාර දුක සම්පූර්ණයෙන් සේකරිය නැත්නම් සිඳ බිඳලා පින්නම් පෑමටයි මේ ප්‍රතිපත්ති පූර්ණී කරන්නේ. ඒ සඳහා සංඥා නිස්සරණය දැනගත යුතු වෙනවා. ඒ සඳහා සංඥාවේ ආස්වාදේ ආදීනමේ ආදී කරුණු අවබෝධ කරගත යුතුයි.
මෙහිදී පරමාර්ථ වශයෙන් සිදුවන්නේ කුමක්ද? සත්‍ය වශයෙන් අපි මෙතෙක් කල මේ විදිහට මුලා වෙලා සිටියා නේද? මේ යථා පරිදි සිදුවන ක්‍රියාවලිය කුමක්ද කියන අවබෝධය ඇතිවන විට අපේ මුලාව අයින් වෙනවා. ඒ මුලාව අයින් වන්නේ අපේ තුළ ප්‍රඥාව පහළ වෙන එක. කලින් මුලාවට පත්වන අවිද්‍යාව නොදක්කම නිසා මේ ධම්මවිචේ සම්පොච්චංගේ ඇවිත්වීම තුළින් මේ සම්මාදිට්ඨිය පහළ වීම තුළින් අර කියන ලද අවිද්‍යාව දුරේලා ප්‍රඥාව ඇති වෙනවා තමයිගේ සිත තුළ. මේ ප්‍රඥාව තුළින් තමයි සංඥාවේ නිස්සරණය ලබන්නට පුළුවන් වන්නේ. ඒක ලැබීමට නම් ඒ ප්‍රඥාව තුළින් සංඥාවේ නිස්සරණය ලැබීමට නම් සමාධිය තිබෙන්නට ඕන. ඒ සමාධිමත් සිතත් ප්‍රඥා සිතත් තුළින් ওই සංඥා නිස්සරණය නිසා ලබන්නේ. ඒක ඒ සමාධි ප්‍රඥා තිබුණු කලියටම නෙවෙයි. මේකේ තියෙන ඒ සංඥා ඇතුළු වෙනු චේතු නාමස්කන්ධ රූපස්කන්ධයත් කියන පංචස්කන්ධයේම යථා තත්ත්වයේ දැකීමේ හැකියාවක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී යාමක් තිබෙන්නට ඕන. කුමක්ද ඒ යථා අවබෝධය? මේ කියන්න බලන්න. එතෙක් ධර්මහණයි පංචස්කන්ධයේ යථා තත්ත්වයේ කියන එකෙන් අදහස් කරන්නේ යථා තත්ත්වයේ යථා පරිදි දකින්න. යථා භූත ඥාන දර්ශනය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ කියන එකයි යථා භූත ඥාන දර්ශනය. පංචස්කන්ධයන්ලාව කතා කරනවා නම් ඇත්ත මොකද්ද? ඇති හැටියෙන් දැකීම කුමක්ද? එමෙනුරු හරි ඔක්කොම. අනිත්‍යෝ සංස්කාර ලෝකේ අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් දුක්ඛෝ සංස්කාර ධර්මයන් දුකක් වශයෙන්ම අවබෝධ වෙනවා නම් අනාත්මෝ සංස්කාර ධර්මයන්ගේ අනාත්ම රූපය ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ශූන්‍යව සංස්කාර ධර්මයන්ගේ ශූන්‍යතාවයන් අත්දකිනවා නම් එහිට එවිදී ඔහු නැත්නම් ඇය පංචස්කන්ධයේ යථා තත්ත්වය දකිනවා. මෙන්න මේ යථා තත්ත්වය දකින්නට ඕනේ සංඥා නිස්සරණය ලබන්නට. පංචස්කන්ධයේ යථා තත්ත්වය ඒ තුنين විශේෂයෙන්ම දකින්නට ඕනේ නාම රූප වශයෙන් අපි මේක කතා කළා නම් රූපස්කන්ධේ සම්පූර්ණ ශේෂ මාත්‍රයක්වත් ඉතිරි නෙවී සේවී යාමක් ජීවී යාමක් මුළු විශ්වය පුරා පවත්නා වූ රූපස්කන්ධේ ජීවී යාමක් සාමාන්‍ය එකක් නෙවෙයි නැත්තටම නැතිවන ආකාරයේ සේවී යාම ජීවී යාමක් දකින්නට වෙනවා භාවනා තුළින්. ඊට අමතරව තමාගේ ඒ සේවී යාම දකින්නා වූ නාමස්කන්ධයේ සම්පූර්ණයෙන්ම සේවී යාම ජීවී යාම දකින්නට ඕන. ඒ දකින විට නාමස්කන්ධයකුත් නැත්නම් මුළු විශ්වය තුරාම රූපස්කන්ධයකුත් එලෙසින්ම විද්‍යමාන නොවනවා නම් මේ ලෝකේ කිසිම තැනක කිසිම ලෝකයක කිසිම සත්‍යයක කිසිම මම කියලා ආත්මයක් ඔහු දාන්නේ නැහැ. ඔහුගේ අස්මිමානය දුරු කරන විට අර සංඥා නිරෝධය ඇති වෙනවා. ඒ තුලින් තමයි සංඥාවේ නිස්සරණය ලබන්නට පුළුවන් වන්නේ. එතකොට තමයි අපි සංඥාවේ නිදහස් වෙලා තියෙන්නේ. අනිත් අය ඔක්කොම නිස්සරණේ නෙවෙයි සංඥාවේ වහලුන් බවට පත් වෙනවා. පංචස්කන්ධේම වහලුන් බවට පත් වෙන අන්තයන්කෙන් නිස්සරණේ ලබන නිදහස ලැබපු විමුක්ති පුද්ගලයා ඒ සෑමකින්ම ගැලවුණු විමුක්ති සිත උදා කරගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි කෙනෙකුට විමුක්තස්මෙන් විමුක්තමේති පජානාතේ නිදහස් වුණා කියලා තමයි දැනගන්න. මෙන්න මේ සංඥාව කෙරෙහි කලකිරීමක් ඇති කරගෙන සංඥාවේ යථා තත්ත්වය අවබෝධ කරගෙන සංඥාවේ පමණක් නෙවෙයි නාම රූප කියන සියලුම ධර්මයන්ගේ ස්ථේවී යාම දැකීම තුළින් නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට පහසු වෙනවා. මේ කරුණ ගැන අවබෝධයක් ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමක් ඇති කරගෙන සිටිනවා. මෙන්න මේ ඇතිගිරී අවබෝධය මේකට දැන් තරමක් දුරට ඇතිවන්නට ඇති අපි තාත් සරල වශයෙන් ප්‍රකාශ කළේ මේකට අදාළ ඉතාම ගැඹුරු කාරණා තියෙනවා. ප්‍රායෝගික වශයෙන් ඉතා වැදගත් කාරණා තියෙනවා. ඒවා ඉදිරිපත් කිරීමේ තරම් දැනට ප්‍රයෝජනවත් වන්නේ නැහැ. පසු කලක මේගේ ශ්‍රද්ධා ප්‍රඥා දියුණු වෙන කලක ඊට වඩා ගැඹුරින් ඊට වඩා ප්‍රායෝගික අන්තයට බර කරලා අපි කරුණු
ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ ධර්මයේ හොඳටම ප්‍රමාණවත් කියා අපි අදහස් කරනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ කාන්ත වශයෙන්ම මේ පින්වත් සෑම දිනාටම ඔය සංඥාව පමණක් නෙවෙයි නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකීම තුළින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවේසනසේ පැමිණ වදාළා ශාන්ත ලක්ෂණෝ අමා මහ නිවෙන වහවහාම සැනසීම සඳහාම හේතු වේවා වාසනා වේවා උපනිශ්‍රේ වේවායි ආශිංසනය කරමින් මේ නතර කරන්නම් එම දේශනාව ඔබ සැමටම නිවන් සරණත්පත් වේවා.